Good day to you. සුබ සන්ධ්‍යාවක් ඔබට. අද අපි පොඩි සාකච්ඡාවක් කරන්න යනවා ජීවිතය සහ සමාජයේ කඳු හතක් සහ ආකල්ප හතක් ගැන. මම මේක ඉංග්‍රීසියෙන් කරා. ඒකට මම කිව්වේ 7 altitudes and 7 attitudes. ඉතින් අපි සමාජ ක්ෂේත්‍රයේ දිහා බැලුවම මම මේක ඇඟිලි 7කින් පෙන්වන්න කැමතියි. දැන් සමාජ ක්ෂේත්‍රයේ සැලසුමේ වැදගත්ම ආණ්ඩුව තමයි පවුල. පවුල නැමැති ආණ්ඩුව. ඒ මොකද ඒ ආණ්ඩුව තුල තමයි අනාගත පුරවැසියෝ හැදෙන්නේ. පවුල නැමැති ආණ්ඩුව එතකොට එක් පුරුෂයෙක් එක් භාර්යාවකට ජීවිත කාලීනව විශ්වාස වී ඔවුන් හදන දරුවන් දෙමව්පියන්ගේ උපකාරය ඇතිදැඩි කිරීම පෝෂණය ලබා පෙරලා දෙමව්පියන්ට ප්‍රතිපකාර කිරීම කෘතඥතාවය දැක්වීම තමයි සමාජ තන්ත්‍රයේ අතිවාරම් ගල්. ඒව හෙල්ලුනොත් සමාජ තන්ත්‍රය හෙල්ලනවා. ඒකයි දැන් වෙලා තිබෙන්නේ. එතකොට විවාහය විය හැක්කේ පුරුෂයෙක් සහ භාර්යාවක් අතර පමණයි ජීවිත කාලීනව. ඉතින් දැන් අලුත් අර්ථකථනයන් තියෙනවා විවාහය නම් කුමක්ද කියලා. ඉතින් මම කැමැති මේ සමාජ ක්ෂේත්‍රයේ කඳු හත පටන් ගන්න පවුල නැමැති කන්ද හෙවත් ක්ෂේත්‍රය තුලින්. ඒක තමයි දීර්ඝ කාලීනම සම්බන්ධකම ජන සමාජයේ රිදී තේඩාව. රිදී සිල්වර් ත්‍රෙඩ් එක බිඳෙන්නේ නැති ත්‍රෙඩ් එක තමයි පවුල. මොකද තාත්තා අම්මා හැදෙනවා, දූ දරුවෝ හැදෙනවා, ඊළඟට මුණුබුරාල හැදෙනවා. ඒ පරම්පරා ගණනාවක් ඊළඟට වංශ කතාවක් තියෙනවා. කෘතඥතාවයේ ජෙනෝම සංරක්ෂණය ඔය ඔක්කොම සඳහා අපිට පවුල ඊටම වැදගත් රාජ්‍ය තන්ත්‍රයක් වෙනවා. සමාජ දර්ශනය සඳහා විතර නෙමෙයි දේශපාලන දර්ශනය සඳහාත්. හැම අධිරාජ්‍යයක්ම බිඳනකොට අධිරාජ්‍යයන් බිඳෙන්න ඉස්සෙල්ලා සමාජ වකවානු බිඳෙන්න ඉස්සෙල්ලා පවුල කඩාකප්පල් වුණා. ඉතින් මේ යුගයේ පවුල ගැන ගොඩාක් තර්ජන එරෙහිවීම ඇවිල්ලා තිබෙනවා. සමලිංගික සම්බන්ධතා, දීර්ඝ කාලීනව විවාහයෙන් තබා නොගැනීම, ඊළඟට විවාහයට පෙර ලිංගික චර්යා. දැන් ලංකාවේ 3න් 1ක් කාන්තාවන්ට බබාලා හම්බ වෙන්නේ විවාහයට ප්‍රථම. ඉතින් එච්චර අපේ එමය ගිහිල්ලා තිබෙන්නේ. ඊළඟට දරුවෝ ගෙදර නැහැ. ඒගොල්ලෝ වෙන රටවල් හොයාගෙන යනවා. ඒගොල්ලන්ගේ අනාගතය තනියම හොයාගන්න පිණිස ඉතින් මම මේ ගැන සාකච්ඡා මාලාවක් කරලා තිබෙනවා. දේශයක් දුර්වල කරන බලවේග 7ක් කියලා. අද අපි කරන්න යන්නේ 7 මේ කඳු 7ක් සහ ආකල්ප 7ක්. ඉතින් මේ පවුල ගැන අපි කිව්වා පවුල තමයි වැදගත් රජයක්, වැදගත් රාජ්‍ය තන්ත්‍රයක්. පුද්ගලයන්ගේ මිනිසෙක් වැඩියෙන්ම ජාගත යුතු බිම තමයි හද බිම. අපි වැඩ බිම ජය ගන්න ගොඩක් සටන් කරනවා, මව් බිම ජය ගන්න සටන් කරනවා. ඒවා අනවශ්‍යයි කියන්නේ නෑ මම. නමුත් පළවෙනි බිම ජයගත යුතු ඔබේ හද බිම. ඊළඟට අපිට තියෙනවා රාජ්‍ය. ඒ කියන්නේ මිනිස්සු එක්කහ වෙලා පත් කරපු ආණ්ඩු ක්‍රමය, රාජ්‍ය තන්ත්‍රය. දැන් ඒකේ මුලින් තිබුණේ අන් අයට සේවයක් කළ හැකි අය පත්වීම. දැන් එන්නම මේක උචිතයාගේ බල අර්ගලයක් වෙලා struggle for existence එකක් වෙලා political field එක දේශපාලන ක්ෂේත්‍රයම ඊටාම කලදුටු කල වලහි ගැනීමේ ක්ෂේත්‍රයක් බවට පත් වී තිබෙනවා. දේශපාලනය ගැන කිසිම වැටහීම පුහුණුවක් නැත්. ඒ කියන්නේ පුහුණුවක් නැතිව පත් වෙන්න පුළුවන් තැනක් වෙලා දේශපාලන ක්ෂේත්‍රය. ඊළඟට අපිට තියෙනවා ඒකට ඒ පැත්තේ ඒ රාජ්‍ය තන්ත්‍රයට සමගාමීව මේ පැත්තේ තිබෙනවා ආර්ථික ලෝකය. ඉතින් ආර්ථික ලෝකය 1960 වෙනකන් ආර්ථික ලෝකේ ගමන් ගත්තේ අවශ්‍ය දේ සැපීම ගැන. ඒතර ජොන් මේනාඩ් කීන්ස් ගෙනාව ආර්ථික මූලධර්මයක්
drive the demand ඉල්ලුම වැඩි කරන්න එතකොට supply එක ඉබේම වැඩි වෙයි කියන තර්කය ගෙනාවා. එහෙම තමයි පරිභෝජනවාදී ආර්ථිකයකට මුලපිරුණ එහෙමයි. එයා උපකල්පනය කරා කෙලවරක් නැතුව ආර්ථික වර්ධනයක් රටවලට එයි. එතකොට මේ රැකියා ප්‍රශ්නේ විසඳෙයි යනාදි වශයෙන්. ඉතින් එයා හිතුවේ ඉතින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ කාලේ ලිංගික විමුක්තිය මනුෂ්‍යයා මුදවයි මනුෂ්‍යයාට සර්වසුභ රාජ්‍ය යුටෝපියක ගෙනෙයි කියලා අදහසක් තිබුණා. කාල් මාක්ස් ආවම දේශපාලන නිදහස මනුෂ්‍යයාට ආර්ථික විමුක්තිය ගෙනෙයි කියලා අදහසක් තිබුණා. චාල්ස් ඩාර්වින් හිතුවා ස්වභාවික වර්ණය natural selection තුලින් මනුෂ්‍ය එන්න හොඳ විමුක්තියකට යයි කියලා. එතකොට ජොන් මේනර්ඩ් කෙන්ස් ආවම එයාගේ අදහස වුණේ ආර්ථික විමුක්තිය දුන්නොත් මනුෂ්‍යයාට ඒක තමයි අවශ්‍ය සර්වසුභ රාජ්‍ය කියලා. ඉතින් මාක්ස්වාදී හෝ කොමියුනිස්ට් රටවල සිද්ධ වන්නේ මොකද්ද? ධනවාදී රටවල ධනය මුදල් මූල්‍යමය කැපිටල් එක තමයි කැපිටල් එක මූල්‍යමය. ඉතින් කොමියුනිස්ට්වාදී රටවල බලයේ ඉන්න අයට තමයි කැපිටල් එක තියෙන්නේ. ඒගොල්ලෝ තමයි සියල්ල තීරණය කරන්නේ. උදාහරණයක් වශයෙන් චීනේ කොමියුනිස්ට් පක්ෂය තමයි චීනේ ඔක්කොම පාලනය කරලා ධනයත් භුක්ති විඳින්නේ. ඉතින් චීනේ ඔක්කොම මහ නගරයේ විදිහට පාලනය වෙන්නේ විශාල ආර්ථික කලාප ඉන්ඩස්ට්‍රියල් zones ඇටියට සාමාන්‍ය ජනතාව එදා වගේම කොමියුනිස්ට් වල ජීවත් වෙනවා ඒගොල්ලන්ගේ ගොවිතැන් බලාගෙන. ඉතින් කොවිඩ් ප්‍රශ්නේ ඇති වුණත් අනෙක් ගොඩක් ඔය ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ මහ විශාල නගරවල තිබෙන කෘත්‍රිම ආර්ථිකරණය නිසා ඒවා හරිම විශාල මහ පරිමාණයෙන් දූෂණය වෙච්ච නගර වෙනවා. මම කියන්නේ මේ ඇමරිකාව ඊට වඩා හොඳයි කියලා නෙමෙයි. ධනවාදී ආර්ථිකයයි සමාජවාදී ආර්ථිකයයි අතර තිබෙන ගැටුමක් තිබුණාට ඒ දෙකෙන්ම මිනිස්සයා පෙළී සිටින්නේ. ඉතින් පවුල නැමැති කන්ද, රජය නැමැති කන්ද, ආර්ථිකය නැමැති කන්ද ඊළඟට තිබෙනවා අපිට ආගමික කඳු. ඉතින් අපි දන්නවා බටහිර සංස්කෘතියේ පදනම වූයේ ශිෂ්ටාචාරයේ පදනම වූයේ බයිබලයේ අඩංගු all men are created equally by God කියන සංකල්පය. ඒ කියන්නේ සියලු මිනිස්සු God විසින් සමව මමන ලදී කියන සංකල්ප නිසා හැම මිනිසයාටම එක සමාන අයිතියක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා රට රාජ්‍යවල් කෙරුණේ රෙක්ස් ලෙක්ස් රජුරෝ තමයි නීතිය. නඩුත් බඩුත් ඔක්කොම රජුරුවන්ගේ. එහෙමයි ඒක නිසා තමයි අපි සිංහල සංස්කෘතිය කියන්නේ කැකිල්ලේ රජුරුවන්ගේ නඩු තීන්දුව කියලා. ඔබේ කතන්දරේ දන්නවද මන් දන්නේ. මේසන් බාස් කෙනෙක් මේ තාප්පයක් හැදුවා. ඒ තාප්පය ඇද වුණා. එතකොට රජුරෝ කිව්වා තෝ ඇතාට පාගලා මරනවා කියලා. මොකද ඇතාට පාගලා මැරීම ඒ කාලේ මරණ දණ්ඩනයක්. 32ක් තිබුණා මරණ දණ්ඩන විදි. එකක් තමයි ඇතාට පාගලා මරණ එක. එතකොට ඒ මනුස්සයා කිව්වා මම මේ ඇද උනේ හැමතිස්සෙම එතනින් කාන්තාවක් ගියා ඇය දිහා බල බල හිටියා. එතකොට රජුරු කිව්වා ගේන කාන්තාව එයාව ඇතාට පාගලා මරනවා. එතකොට කාන්තාව කිව්වා අනේ රජතුමනි මමට මේ හැමතිස්සෙම යන්න ඕනේ මගේ ආභරණ හදන්න දුන්නා ඒ කර්ණවැමියා එක මේ කර්ණවැමියා නෙමෙයි රන්කරුව එක හරියට හැදුවේ නැහැ. එතකොට රන්කරුවට එන්න කිව්වා. රන්කරුවට දෙන්න උත්තරයක් තිබුණේ නැහැ. ඉතින් රජුරු කිව්වා රන්කරුවව පාගලා මරන්න කියලා ඇතාට. එතකොට රන්කරුව අනේ රජුරුවනි මම හරි කෙට්ටු මිනිහෙක් ඇතාට පාගන්න මගේ තියෙන ඇටකටු විතරයි ඇතාට කේන්තියයි. අර ඉස්සරහා කඩේ ඉන්නවා මහත මිනිහෙක් එයාව පාගලා මරන්න කියලා. එතකොට රජුරුව එහෙනම් එයාව පාගලා මරන්න කියලා. ඒකට තමයි අපි මේ කියන්නේ කැකිල්ල රජුරුවන්ගේ නඩු තීන්දුව කියලා. දැන් මේක අතිශයෝක්තියෙන් තමයි. හැම රටකමත් රජුරුව ඊට වඩා වෙනස් නැහැ. ඉතින් අපි දන්නවා 1789 ප්‍රංශ විප්ලවයේ ආවේ මොකද? ඒ රටේ කිං ඇන් නෝබල් තමයි ඔක්කොම කරේ. රජුරුවෝයි රජුරුවෝයි යාගේ ප්‍රභූවරු තමයි ඔක්කොම කරේ. සිංහල ජනතාව සමාජයේ තිබුණේ එහෙමයි. රජුරුව සහ ප්‍රභූවරුන්ට තමයි අධ්‍යාපනයක් තිබුණේ, වතුපිටිය අයිති වුණේ. සාමාන්‍ය ජනතාව කුල වශයෙන් බෙදලා තිබුණා. ඒ කුලේ හැටියට හකුරු හදනවා, බෙර හදනවා, හම්බැඩ කරනවා. ඒ වගේ දේවල් තමයි
මිනිස්සු තිබුණේ. ඒකෙන් තමයි එන්නේ අර රජුරන් ඇහුවම හකුරු හදන මිනිස්සයා මෙච්චර හකුරු හොඳ මොකද කියලා ඒ මිනිස්සයා කිව්වා මම සුදු හඳුන් දර දාලා උඩු වියම් බැඳලා රජතුමිනේ එහෙම තමයි හකුරු හදන්නේ කියලා. ඉතින් රජු කිව්වා මම එනවා බලන්න. ඉතින් රජු බලන්න යනකොට මම දාඩිය දාගෙන සෞත් ඇඳුමක් ඇඳගෙන හොඳටම පෙරාගෙන තමයි. එතකොට රජු මොකද මට බොරු කිව්වේ. එතකොට මේ මිනිස්සු කිව්වා එහෙම තමයි රජතුමිනේ කතාව 12වෙන් ගමන පයින් කියලා. එයා කිව්වේ කියන්නේ කියනකොට එසේ කරනකොට මෙසේ. ඒ රජතුමන්ලා ගැන පොඩි කතන්දරය අපේ රටේ විතරක් නෙමෙයි ඔක්කොම රටවල රජතුමන්ලාගේ හැටි එහෙම තමයි. ඉතින් ඒ නිසා තමයි ක්‍රමයෙන් මේ ඒ ආගමත් ඒ කාලේ රජුරු එක්කම තමයි හිටියේ මිනිසා පෙළෙන පිණිස. දැන් බටහිර ක්‍රමයෙන් දේව වචනේ හෙවත් ගෝඩ්ගේ වචනේ අනුව හැරෙන්න පටන් ගත්තාම ඒ කියන්නේ පිළිපදින්න පටන් ගත්තාම ඒගොල්ලෝ කිව්වා රජුරුව නෙමෙයි නීතිය රජුරුව විය යුතුයි. ඒකට මුල් වුණේ සැමුවෙල් රදර්ෆෝඩ් සහ ජෝන් ලොක් කියලා දෙන්නෙක් ඉංගලන්තේ. ඉතින් 1252ම මැග්නා කාටා කියලා එකක් ඇති වුණා. රජුරුවන්ගෙන් නිදහස් කරා රටවැසියාගේ පාලනය පාර්ලිමේන්තුවට දුන්නා. එතකොට මම මේ පොඩි ඉතිහාසයක් කිව්වේ මොකද අර ආගමයි රජුරුවෝයි එක වුණාම මේක බරපතල මිනිසා තවත් පෙළෙන ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අපි මේ කිව්වේ පවුල නැමැති ආණ්ඩුව, එතකොට රජය, එතකොට බිස් ඉකොනොමික්ස් ආර්ථිකය, ඊළඟට ආගම, එතකොට බටහිර ලෝකයේ එහෙම් පිටින්ම සෙකියුලර් හියුමැනිසම් ආගම වුණාම ඒගොල්ලෝ ගෝඩ් කියන concept එක අහක් කරලා සම්පූර්ණයෙන්ම මිනිසා තමයි හැම දෙයකම මිම්ම වුණා. මිනිසා තමයි හැම දෙයකම මිම්ම. එතකොට දැන් මේ වෙනකොට වෙලා තින්නේ මේ මිනිසා තමයි හැම දෙයකම මිම්ම නිසා මිනිස්සු සුළු කොටසක් ඒගොල්ලෝ ඔලිගාක්ස්ලා. ඒ කියන්නේ මහා බලයක් තිබෙනවා ඒගොල්ලන්ට ආර්ථික බලයක් නිසා දැන් දේශපාලන බලය ඉබේම ආණ්ඩු වලින් move over වෙලා තිබෙනවා ආර්ථික අධිරාජ්‍යවාදයට. ඒක තේරෙයි ඔබට. මම මේ පොඩි නිකන් sociological සැලැස්මක් දෙන්නේ ඇයි අපිට අර ආකල්ප හත වැදගත් වෙන්නේ මානව වර්ගය සඳහා. එතනට අපි යන්නේ. When you understand the 7 altitudes, you will deeply appreciate the 7 attitudes excuse me we should be cultivating. ඉතින් අපි අර ආකල්ප හතට සමගාමී වුණොත් අපිට මේක තාමත් බේර ගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. එතකොට මම මේ කිව්වේ secular humanistic රාජ්‍යයේ ඒකේ God නැහැ. ඒකේ man is the measure of everything. ඒ නිසා මනුෂ්‍යයා සිතන විදිය හරි then majoritarian thinking becomes the sociological law. බහුතරයා හිතන එක නීතිය වෙනවා. එතකොට සුළුතරයාගේ අයිතිවාසිකම් එන්න බිමට පාත් වෙනවා. ඒතර බහුතරයා හිතන එක කිව්වම majoritarian power does not depend on the number of people but depends on the majoritarian power. එතකොට බහුතර වාදය කියන එක සෙනග ඒ පැත්තේ ලක්ෂයක් මේ පැත්තේ වැඩිපුර සෙනග ඉන්නවා කියන එක මත නෙමෙයි එන්නේ. බලය පිළිබඳ බහුතරය කාතේද තිබෙන්නේ. ඒ බහුතරය බලවාදීව බලලෝභීව අනිත් අය ඔක්කොම වහල් කරගන්නවා. ඒක තමයි පාරාවෝගේ ක්‍රමය. පාරාවෝගේ ක්‍රමය බල ඇති ටික දෙනෙක් ඒ ලැඩර් එකේ ඉනිමගේ ඉහළට ගිහිල්ලා බොහොම අනිත් බහුතරය පාලනය කරන්න පටන් ගන්නවා. ඔලිගාක්ස් කියන්නේ ඒකයි. ඉතින් මම දැකපු පින්තූර මේකයි. මිනිස්සු බෝල් බෙයාරින්ග්ස් වගේ. අර කාර් වල රෝද කැරකෙන බෝල් බෙයාරින්ග්ස් ඉතින් ලොකු කන්වේයර් බෙල්ට් එකක් කැරකෙනවා. ඒක තමයි මේ ජන සමාජයේ ආර්ථික නිෂ්පාදනය කැරකෙනවා. මිනිසුන්ගේ ජීවිත බෝල් බෙයාරින්ග් වගේ කැරකෙනවා. එතකොට ටික දෙනෙක් මේක පාලනය කරනවා. ඒගොල්ලෝ තමයි ඔලිගාක්ස්ලා. ඔලිගොස් කියන්නේ සුළු, ආක් කියන්නේ රජුරෝ. ඒගොල්ලෝ ඔලිගාක්ස්ලා කිව්වම මේ ටික දෙනෙක් රජ කරන ලෝකයක්. බලය ටික දෙනෙක් කොහොම බලය අල්ලගෙන දිනවා දේශපාලනය තුලින් නෙමෙයි ආර්ථිකය තුලින්. ඉතින් ඒ ගොඩක් අය ඒගොල්ලන්ගේ 400 global brands produce කරන්නේ චීනයේ. ඒතර චීනයේ කොහොම නගර
ඒ රටේ මහ ජනතාවගේ අයිතිවාසිකම් කියලා දෙයක් නැහැ, human rights නැහැ, labor laws නැහැ, environmental පරිසර නීති නැහැ. කොහොම චීනයේ මහනගර දුම් දාගෙන ප්‍රොඩියුස් කරනවා ධනවාදී ජන සමාජයක් සඳහා. ඇයි මොකද්ද ධනවාදී කියන්නේ? money talks. ඉතින් අපි දැක්කා හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ප්‍රශ්නේදීත් money talks. හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් කියන මේ ඉතා චීප් ඩ්‍රග් එක කොහොමදවත් දෙන්න ඉඩ දුන්නේ නැහැ. දැන් ප්‍රෙසිඩන්ට් ට්‍රම්ප්ට දෙන්නේ රෙම්ඩිසිවිර් කියන ඩ්‍රග් එක. රෙම්ඩිසිවිර් ගැන ක්ලිනිකල් ට්‍රයල්ස් කරලා තියෙනවාද? ක්ලිනිකල් ට්‍රයල්ස් කරලා නැහැ. දැන් හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ප්‍රූව් වුණේ නැහැ, හරියට ට්‍රයල්ස් කරේ නැහැ කියලා කිව්වා. හරියට ට්‍රයල්ස් කරාට පස්සෙත් හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් දුන්නේ නැහැ. අපේ ලංකාවේ අපි හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් දෙනවා. අපේ PCR පොසිටිව් වෙන අයට. ඒ නිසා ඒගොල්ලෝ අපේ මරණ සංඛ්‍යාව තාම 13යි. ඉතින් ඉන්දියාවේ නම් හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ප්‍රිවෙන්ෂන් වලටත් දුන්නා. ඒ කියන්නේ රෝගේ වළක්වන පිණිස ඉන්දියාවේ 40000ක් හෙල්ත් වර්කර්ස්ලාට ඒගොල්ලෝ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් දීලා ට්‍රයල් එකක් කරලා පෙන්නවා හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් දුන්නොත් හැදෙන ආසාදන ප්‍රතිශතයේ 50%කින් අඩු වෙනවා කියලා ICMR ට්‍රයල්ස් වල. දැන් මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් මගේ අන්තිම පෝස්ට් එක ස්ටේට් මෙඩිකල් ෆැකල්ටි එකේ හෙඩ් ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆාමකොලොජි. මේ ගැන තව දැනගන්න අවශ්‍ය නම් මේ ක්ලිප්ස් අවශ්‍ය නම් මට එවන්න ඕන WhatsApp නම්බරයට 077 49 59 214. දැන් මේ ලොකු කතන්දරේ ගියේ අපි හිටියේ අර secular humanism උත් ආගමක් වී තිබෙන නිසා උචිතයාගේ උන්නතිය පමණක්, survival of the fittest. දැන් අපි හිතන මම හිතන හැටියට God කැමති thriving for all, සැමට උන්නතිය. නමුත් ලෝකේ යන විදිහට අර global brands 400 පාවිච්චි කරනවා මිනිසා ඒ දේවල් වලට වහල් කරගන්න. එතකොට sex industry එක වේවා, perfume industry එක වේවා, මම ඉස්සෙල්ලා කියලා තිනවා ලෝකෙ ලොකුම turnover industry එක armament, ඊළඟ එක motor industry. යුදාවුද ඊළඟ එක මේ රථ වාහන අලුත් කර දෙන එක, ඊළඟ එක fashion, ඊළඟ ඒ කියන්නේ fashion garment fashion, ඊළඟ එක confectionaries රස කැබිලි, ඊළඟ එක toys, ඊළඟ එක perfumes, ඊළඟ එක pharmaceuticals, ගොඩාක් අනවශ්‍ය pharmaceuticals. ඉතින් පෙනෙයි ලෝකේ ආර්ථිකය කියලා අපිට කන්සියුම් කරන්න, අපිට පරිභෝජනය කරන්න දෙන දේවල් වලින් ගොඩක් අපිට අවශ්‍ය දේවල් නෙමෙයි. නමුත් ඒ නිසා අවුරුදු 400කට අපිට තිබුණු පරිසරය සහ පරිසරයේ පද්ධති, ඔක්සිජන් සයිකල්, වෝටර් සයිකල්, නයිට්‍රජන් සයිකල්, ඊළඟට ඕෂන් එකේ සාගරයේ ඔක්සිජන් උපදවන පද්ධති සහ සාගරයේ corals, අපේ ලෝකයේ pH අගය රැක ගන්නා වූ corals, ඒක තමයි ලෝකේ කිඩ්නි එක. ඒක දැන් 40%කට බහැලා. දැන් මිනිස් ශරීරයේ කිඩ්නි එක 33%කට බැස්සොත් අපිට chronic renal failure හැදෙනවා. ඒ නිසා හිතන්නත් බයයි ලෝකේ coral වලින් කරන්නා වූ කටයුත්ත, හයිඩ්‍රජන් ආයන පාලනය කරන කටයුත්ත දැන් 40%කට බහැලා තියෙන්නේ. 33% දක්වා බැස්සොත් මොනවා වෙයිද කියලා. ඉතින් මම ඒ ටිකක් දිගට කරේ when secular humanism becomes your religion, man is the measure of everything, we can do as we please, thinking nothing of another generation. ඉතින් ඒ secular humanism අපේ ආගමුණාම අපිට පුළුවන් අම්මා තාත්තා සලකන්න ඕනෙත් නැහැ, චාරයක් සංවරයක් සලකන්න ඕනෙත් නැහැ. ඕනම දෙයක් ඕනම වෙලාවක ඕනම වයසක භුක්ති විඳින්න පුළුවන් තත්ත්වයට මනුෂ්‍යපත් වී තිබෙනවා. So on that side is religion, and on this side we have to put up education service. Again, අධ්‍යාපන සේවා, වෘත්තීය සේවා. Excuse me. දැන් අධ්‍යාපන සේවා, වෘත්තීය සේවා කියන්නේ ලෝකේ ඒගොල්ලෝ තමයි ලෝකේ ඉන්දියරු. ඒකේ ගෝඩ්ගේ ඩිසයින් එක, ගුරුවරු, ඩොක්ටර්ස්ලා, මේ නීතිඥවරු, සර්වේස්ලා, මිනින්දෝරුනේ එක එක්කෙනාගේ මායිම් රැකලා හැමෝගෙම අයිතිවාසිකම් රැකගන්න එපා. හැමෝගෙම වත්තු කෑල්ල වටිනවා. ඒ කියන්නේ සර්වේ කෙනෙක් ඉන්නේ, ඒ කියන්නේ ලෝය කෙනෙක් ඉන්නේ. ඉතින් උසාවියකට ගියොත් නීතිඥවරයා උපකාර කළ යුත්තේ වැරදිකරුවා නීතියට අසු කරලා දෙන්න. දැන් එහෙමද යුක්තිය වෙන්නේ. හුඟක් වෙලාවට යුක්තිය ඒ විදිහට වෙන්නේ නැහැ. නීතිඥවරයා වැඩි දක්ෂ නීතිඥවරයෙක් හිටියොත් අනිත් පැත්තේ
ඉතින් අපි දන්නවා මේවා නිතර වෙනවා. වැඩි සල්ලි දීලා නීතිඥවරයෙක්ව ගන්න පුළුවන් වැරදි පැත්තට. ඉතින් ඒ නිසා මේ ගෝඩ් කරපු ඩිසයින් එකේ these social benefactors ඒගොල්ලෝ අම්පයර්ස්ලා. ඒගොල්ලෝ මේ පැත්තෙත් නෙමෙයි මේ පැත්තෙත් නෙමෙයි. ડોක්ටර් කෙනෙක් ඒ ඩ්‍රග් එකේ පැත්තෙත් නෙමෙයි මේ ඩ්‍රග් එකේ පැත්තෙත් නෙමෙයි. දැන් හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ප්‍රශ්නේ උණයි. ඔක්ස්ෆර්ඩ් ට්‍රයල් එක කරගෙන යනකොට හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් මගදී නැවැත්තුවා. ගොඩක් අය මැරෙනවා කියලා. ඇත්තෙන්ම බලන් යනකොට අන්තිම අසාධ්‍ය අයට තමයි hydroxychloroquine දුන්නේ. So Oxford trial has one of the worst death rates because they chose such ill people. ඉතින් ලෝකේ වෙන අපේ වගේ රටවල හෝ වෙන රටවල් වල නැති තරම් මරණ වේගයක් Oxford trial එකේ තිබුණා hydroxychloroquine දෙන අය අතරේ. ප්‍රශ්න තිබුණේ hydroxychloroquine නෙමෙයි. hydroxychloroquine දුන්නේ මැරෙන අයටයි. ඊට පස්සේ කිව්වා හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් හොඳ නැහැ කියලා කියන නැත්තුව හදිස්සියේ රෙම්ඩෙසිවිර් කියන හරිම එක්ස්පෙන්සිව් ඩ්‍රග් එක. සහ ඒක ඉන්ට්‍රාවීනස් දෙන්න ඕන. ඒක කටින් දෙන්න බෑ. ඒ ඩ්‍රග් එක කියන්නේ ඒක ශිරාවකින් දෙන්න ඕන. ඒ ඩ්‍රග් එක සයිඩ් ඩෝර් එකකින් ගෙනල්ලා දැම්ම මරණ සංඛ්‍යාව නවත්තන්න කියලා ඒක ඔප්පුුනේ නැහැ. ඊට පස්සේ ටක් ගාලා ඩෙක්සමෙථසෝන් කියලා පරණ ඩ්‍රග් එකක් දුන්නා. අපි වෛද්‍ය විද්‍යාලේ ඉන්න කාලෙත් මුකුත් කරන්න දෙයක් නැති වුණාම ඒක තමයි අපි දෙන්නේ. ලෙඩෙක් මැරෙන්න යනකොට ඉමියුන් ස්ටෝම් එකකට ස්ට්‍රෝක්ස් වලට එතකොට මේ සර්කියුලටරි කොලැප්ස් වලට හැම එකටම අපි දෙන්නේ ඩෙක්සමෙථසෝන්. ඒකේ විශේෂත්වයක් නැහැ. ඉතින් කොහොම හරි මම ඒ ටික කිව්වේ අර අධ්‍යාපනය සහ වෘත්තීය සේවා නැමැති කන්දේ හිටිය යුතු අම්පයර්ස්ලා. ඒගොල්ලෝ මේ පැත්තෙත් නෙමෙයි මේ පැත්තෙත් නෙමෙයි. ඒගොල්ලෝ සත්‍ය පැත්තේ ඉන්න ඕන. ඉතින් එච්චර සත්‍යයේ සෝදපාලුවක් ඒ කොම වෘත්තීන් වලට ඇතුල් වෙලා තිබෙනවා. ඉතින් මේක කනගාටුදායක දෙයක්. එතකොට පහක්නේ පවුල නැමැති රාජ්‍ය තන්ත්‍රය, රටේ රාජ්‍ය තන්ත්‍රය, එතකොට බිස්නස් වර්ල්ඩ් එක, එතකොට ආගම, ඊළඟට ආගමික කන්ද, ඊළඟට අධ්‍යාපන වෘත්තීය සේවා. ඒ වල අපි සේවාවක් කියන්නේ it should be service oriented. Professionals should be benefactors. වෘත්තිකයන් වෘත්තීය ගෞරවය රකින්නත් ඕන, ඉර රකින්නත් ඕන. ඒගොල්ලෝ අම්පයර්ස්ලා. ඒගොල්ලෝ හරියට හරි දේම කළ යුතුයි. ඊළඟට තව කඳු දෙකක් තියෙනවා වර්තමාන කාලේ බොහොම ප්‍රබල කඳු දෙකක්. මීඩියා, IT, එන්ටර්ටේන්මන්ට්. ඔබම තීරණය කරගලා බලන්න ඕන මීඩියා එන්ටර්ටේන්මන්ට් එකේ ඉන්ෆ්ලුවන්ස් එක මොකක්ද කියලා. ඒකෙන් ඇති වෙන ආభాෂය මොකක්ද? අනිත් පැත්තේ තියෙන තව කන්දක් එතකොට හත ඉවරයි. තමයි ක්‍රීඩා ලෝකයේ අපි දන්නවා ඉස්කෝලේ ක්‍රීඩා කරන එක ඉතින් හොඳ දෙයක්. අපි ටීම් වර්ක් ඉගෙන ගන්නවා. පාඩම් කරන්න බැරි ළමයින්ට කැපිපෙනෙන්න පුළුවන් ක්ෂේත්‍රයක් තියෙනවා ක්‍රීඩාව නිසා. නමුත් වාණිජ්‍ය ලෝකෙට ක්‍රීඩාව ගියාම මැච් ෆික්සිං එනවා, ගොඩක් දේවල් එනවා, ටික දෙනෙක් පෝසත් වෙනවා. ඒකත් එතකොට අර කන්සියුමරිස් බ්‍රෑන්ඩ් ලෝකේ කොටසක් වෙනවා. එතකොට ක්‍රීඩා භාණ්ඩ වලට බ්‍රෑන්ඩඩ් ඒවා එනවා. එතකොට ඒකත් මේක ක්‍රීඩාව සාමාන්‍යයෙන් කියනවා නම් මිනිසා සමාන කළ හැකි දෙයක් වුණාට ක්‍රීඩාව භාවිතා වෙන්නේ සමානාත්මතාවය නැති වෙලා අයුක්තිය වැඩි වෙන විදිහට තමයි ක්‍රීඩාව භාවිතා වෙන්නේ. ඉතින් ඔය අපේ කඳු හත ගැන අපි ඔබට විස්තර කරලා දුන්නේ. දැන් මම කැමතියි ඔබට විස්තර කරලා දෙන්න ආකල්ප හතක්. මෙන්න එක. සිතින් දිලින්දෝ හෙවත් තමන් නොහැකිය තමන්ට උපකාර අවශ්‍යයි සිතන්නෝ ආශිර්වාද ලද්දේ මක්නිසාද ඔහු උපකාර ලබන්නෝය. සහ මම නොහැකියාවෙන් දුර්වලකමෙන් යම් තැනකට ආවා මට උපකාර අවශ්‍යයි. මට උපකාර පැමිණෙන්නේ කොහෙන්ද? ඒ කියන අය අනිත් අයටත් උපකාර කරන අය වෙනවා. එතකොට මේක තමයි මූලධර්මයේ උපකාර කරන්න උපකාර ලැබති උපකාර කරන්නෝ බලගන්මනු ලැබති අනිත් අයටත් උපකාරයක් කරන පිණිස. මේකේ අනිත් ඇටිටියුඩ් එක මොකද්ද? හොඳ නැති ආකල්පය. මම ලින්ක් හටින් වැටුණු මිනිහා ලින්ක් හටින්ම ගොඩ එන්න ඕන. උලෙන් හෝ පිලෙන් කොක්කෙන් හෝ කෙක්කෙන් මගේ දහදීම තමයි මම ගොඩ නැගුණේ. මම මොකටද කාටවත් අතපාන්නේ? මම මොකටද කාටවත් උදව් කරන්නේ? ඉතින් ඉබේම එයා චාල්ස් ඩාවින් කියවන්නේ නැතුවම ඒක කරනවා. එයාගේ ජීවිතය පොඩි මුදලාලි කෙනෙක් වෙන්න පුළුවන්. ලොකු මුදලාලි කෙනෙක් වෙන්න පුළුවන්. ලොකු ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. එයා කාගෙන්වත් උදව්වක් නොලැබූ ලෙස
ජීවත් වෙන අය. Those who live as if they were never helped by others. So that's the spirit of Pharaoh. එතකොට ඒගොල්ලෝ පාරාව වෙන සමහර පාරාවන්ගේ ලෝකේ හරි පොඩි තම පවුල විතරයි. එයා පවුලට සලකන්නේ පාරාව වගේ. සමහර අයගේ ලෝකෙට එයා යටතේ වැඩ කරන 10 දෙනෙක් ඇතුල් වෙන්න පුළුවන්. සමහර පාරාවගේ ලෝකේ 10,000ක් වැඩ කරන අය වෙන්න පුළුවන් නේද? ඉතින් අපි එහෙම අය ලංකාවේ දන්නවා. එතකොට අපිට පේනවා ඒගොල්ලෝ කොහොමද දැන් වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ රාත් 10 වෙනකම් වැඩ කරන්න ඕන, සෙන්සුරාදා වැඩ කරන්න ඕන, ඉරිදා වැඩ කරන්න ඕන. එහෙම දේවල් ස්ටලිනුත් කරා. එයා ස්ටලින් කියන්නේ රුසියාවේ ඩික්ටේටර්. එයා කිව්වා මාසෙකට සතියක් ගන්න තිබුණම ඇති. දවස් 7කට එක නිවාඩුවක් දෙන එක මේ ගෝඩ්ගේ ක්‍රමයනේ. මිනිසාට ඒක අවශ්‍යයි කියලා. ඉතින් රුසියාවේ ගොඩක් අය ලෙඩ වෙන්න පටන් ගත්තා. ඉතාලියේ මුසොලිනි කිව්වා මේ හැම සතියෙම ඕනේ දවස් 10කට එකක් දෙනවා කියලා දවසක්. එහෙත් ලෙඩ වෙන්න පටන් ගත්තා. ඉතින් සතිය හොඳ ඩිසයින් එකක්. දවස් 7කට සැරයක් මිනිස්සයාට විවේකයක් අවශ්‍යයි කියන ඩිසයින් එක. ඒ ඔක්කොම වලින්ම කියන්නේ දුබලයෝ ආශිර්වාද ලක්දුවය මක්නිසාද ඔහු බල ගන්වනු ලබන්නෝය. එතකොට ප්‍රබලයෝ අනිත් අය පාගා දමන්නෝ. එතකොට අම්පායගෙනෙක් අවශ්‍ය වෙනවා මේ ප්‍රබලයන්ව පාලනය කරලා තියාගන්න. ඉතින් ඔබට පේනවද ප්‍රබලයෝ හිටපු ගමන් උඩ යන ඉක්මනින්ම සමහර ප්‍රබලයෝ පහළට ලිස්සාගෙන යනවා. So we have the saying that all the time evil will not triumph. ඉතින් හැමතිස්සෙම නපුරෝ ජයගන්නේ නැහැ කියලා හැම සංස්කෘතියම කියනවනේ. ඒ වගේ කතන්දර තියෙනවා. Anyway, first quality පළවෙනි ගුණය අපි උපකාර කරනු ලැබුව අය අනිත් අයට උපකාර කිරීමට බලය ලබන්න ඕනේ. දෙවැනි එක මොළොක් ගුණ ඇත්තෝ අනිත් අයට ඉඩ සාදන බැවින් ඔවුන්ට තව ඉඩ දෙනු ලැබෙන්නේ. ඒ කියන්නේ මොළොක් ගුණය කියන්නේ අනිත් අයගේ ගැන සැලකීම. අනිත් අයටත් ඉඩක් ප්‍රස්තාවක් කාලයක් ලබා දෙන අය. ඒ කියන්නේ තම වෘත්තියේ තම ආදායම තුල ඒගොල්ලන්ට තව විශාල කොටසක් ලැබෙනවා. උදාහරණයක් වශයෙන් ඔබට මිලියන් 200ක් තිබෙනවා නම් ඔබ මිලියන් 50ක් ඔබගේ ආරක්ෂාවට තියාගෙන ෆිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස් වල අනිත් 150න් ඔබ කියනවා මම මැනුෆැක්චර් එකක් කරන්නම්. ඒකට මට ප්‍රඥාව තියෙනවා. මම අනිත්යට ආදායමක් ලබා දෙන වැඩපොලක් දාන්නම්. ඒ විදිහට you invest in a project that give livelihoods for others. වෙන අයට ජීවනෝපායන් ලැබෙන දෙයක ඔබ ඒක යොදවනවා. මොළොක් ගුණය කියන්නේ අනිත් කෙනාගේ ප්‍රාර්ථකාමයක් සෙවීම. අනිත් කෙනාට යහපත සොයන්නෝ පොළොවේ වැඩි කොටසක් උරුම කරගන්න ඕනේ. Now you might think this is countercultural. Yes, it is countercultural. ඉතින් මේක පවතින ප්‍රවාහයට උඩුගම් බලා මේ පීනීමක් වගේ ඔබට පේන්න පුළුවන්. උඩුගම් බලා පීනීමක්. දැන් වෙන්නේ මේකයි. ඔබ පරිසරය එක්කම යනකොට මිරිදිය මාළුවා ඔබ මිරිදිය මාළුවා කියමුකෝ පරිසරය එක්කම ගඟ එක්කම ගලන් යනකොට ඔබ දැන් බලවන්තයා වුණා ටික ලොකු වුණා සයිස් එකනොත් ලොකු වුණා එතකොට දැන් දැනෙනවා මිරිදිය කරදිය වේගන එනවා කියලා ඒ උනාට ඔබ හිතනවා දැන් පුළුවන් හැම එකම පුළුවන් ඉතින් ඔබ මේක ගණන් ගන්නේ නැහැ මුහුද පැත්ත දැන් ඔබට ඇහෙනවා සද්දයක් ඔව් දේශපාලන සද්දයක් වගේ එකක් ඇහෙනවා ඔබ තාම මිරිදිය මාළුවා හැබැයි ඔබ දැන් හරි ලොකුයි අනිත් ඔක්කොටම වඩා ලොකුයි දැන් ඔබ හිතනවා ගඟේ ලොකුකම හැමතැනම ලොකුකම කියලා අර දැන් කරදිය එනකොට කරමලට අමාරු වෙනවා මිරිදිය මාළුවාගේ කරමලෙන් මිරිදියේදී ඔක්සිජන් අවශෝෂණය ගන්න පුළුවන් කරදිය මාළුවාගේ කරමලෙන් කරදියේදීත් ඔක්සිජන් අවශෝෂණය ගන්න පුළුවන් ඉතින් මිරිදිය මාළුවා බලවත් වෙන කල්හි එයා එන්න ගණන් ගන්නේ නෑ ඩේන්ජර් සයින්ස්. එයා ක්‍රමයෙන් ගිහිල්ලා ඩොක් ගාලා වැටෙනවා කරදිය ගොඩ මුහුදට. එයාට ඔක්සිජන් ලබා ගන්න බැරි වෙනවා. එයා ඊළඟට එයාට වඩා ලොකු ප්‍රිඩේටර්ස්ලට අහු වෙනවා. මත්ස්‍ය න්‍යාය කියන්නේ ඒකයි. මේ හාල් මැස්සව කනවා සාලයව කනවා කුඹලාව කනවා ඇටවල්ලව කනවා මෝරා. එහෙම තමයි මත්ස්‍ය න්‍යාය යන්නේ. ඉතින් ඒක මොකද උන්නේ අපි සැලකුවේ නෑ මොළොක් ගුණ ඇත්තෝ කොටස විශාල කරලා දෙනවා ඔහු අනිත්‍යයටත් සලකන නිසා එහෙම තමයි
So seniors have to be meek in character. They provide space for others. ඉතින් role models when seniors ගැන අපේ මතක they provided space for others to learn under their shade. ඉතින් ඒ පරමාදර්ශී අය කනිෂ්ඨයන්ට ඉඩ හදා දුන්නා තමන්ගේ වෘත්තියේ ඉහළට යන්න සමහර වෙලාවට තමාට වඩා ඉහළට යන්න. තුන්වෙනි කාරණාව ශෝකවන්නෝ ආශිර්වාද ලද්දෝය මක්නිසාද ඔහු සැනසීම ගෙනෙන්නේ. දැන් ශෝක වෙනවා කියන්නේ always we have offenses oppression coming against us. ශෝක වෙනවා කියන්නේ අපේ වැරදි ගැනත් අන්‍යයන්ගේ වැරදි ගැනත් ශෝක වෙනකොට we have a different neurochemical transmitter and a different neuronal track that adjusts it. Now I have told you, man is not only brain. මනුෂ්‍ය කියන්නේ මොලේ මහ මොලේ විතරක් නෙවෙයි. මනුෂ්‍ය කියන්නේ මොලේ neurochemicals විතරක් නෙවෙයි. මනුෂ්‍ය කියන්නේ spirit එයාගේ ආත්මය එයාගේ තීරණ තියෙන දේවල් ඊළඟට එයාගේ ආශා heart එක ආශා desires and the conscience which is the umpire. ඉතින් ඒ හෘද සාක්ෂිය තමයි මනුෂ්‍යගේ umpire. ඒ මොකද අපි කියමු සෙන්ට් තෝමස්ස් කොලෙජ් රොයල් කොලෙජ් ක්‍රිකට් මැච් එකක් ගහනවා කියලා. දැන් ඕල් තෝමියන් කෙනෙක් අම්පයර් වුණා කියලා එයාට පුළුවන් ද තෝමියන්ස්ලගේ පැත්තට මේ අදින්න බෑ. ඉතින් හෘද සාක්ෂිය පුදුම දෙයක් ගෝඩ්ගේ ඩිසයින් එකක්. එයා අපි තුල ඉඳිමින් අනිත් අය වෙනුවෙන් කතා කරනවා. That itself shows that God must be. ඉතින් මේ God ඉන්නවා ඇති. මොකද අපේ හෘද සාක්ෂිය අනිත් කෙනා වෙනුවෙන් කතා කරනවා. ඊට පස්සේ ඉතින් අපිට තිබෙනවා අපේ චිත්තාවේග emotions and then we have cognitive brain here big fellow but he's not the only fellow. ඉතින් මේක ලොකු එක්කෙනා වුණාට මෙයා නෙමෙයි මෙයාට ඉස්සෙල්ලා දේවල් තිබෙනවා අපි තුල ක්‍රියා කරන්නා වූ attend respect the umpire in you that is your conscience. ඔබගේ හෘද සාක්ෂිය තමයි ඔබ තුල ඉන්න umpire එකට ගරු කරන්න අවශ්‍යයි. ඉතින් මම මොකද මේකට එළඹුණේ ශෝක වීම කියන්නේ we take tears rather than cudgels. අපිට කවුරු හරි විරුද්ධ වෙනකොට අසාධාරණ ලෙස අපි තරහට යන්නේ නැතුව ශෝකයට ගියොත් හොඳ ට්‍රැක් එකක් හැදෙනවා. එම්පැතික් ට්‍රැක් එකක් හැදෙනවා. ගැබා වැඩ කරනවා. අනිත් ෆෝමටිව් එතකොට අපේ ප්‍රෙෂර් එක වැඩි වෙන්නේ නැහැ. නින්දට බාධා වෙන්නේ නැහැ. And we become creative when we are empathic. එතකොට අපි අර ශෝක වීමේ ට්‍රැක් එකට ගියාම මේක දරාගෙන අපිට අලුත් මාර්ග ඇති වෙනවා එයා එක පැටලෙන්නේ නැතුව අපේ දේ කරගන්න. ඒකට ප්‍රඥාවකුත් වෙනවා. So the empathic tracks are always planning good even for the person who opposed me. මට විරුද්ධව වැඩ කරගෙනාටත් යහපතක් සැනසීමක් කිරීමට ශෝක වීම උපයෝගී වෙනවා. And try this and see next time when you are driving on the road. ඉතින් අපි පාරේ යනකොට ඇඟටම කපනවනේ නේ. විශේෂයෙන්ම ට්‍රයිශාසි මේ ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් ඇඟටම කපනවා. ඒ වෙලාවක ඔබ තීරණයක් ගන්න. I'm going to practice what I heard Dr. Lalit Mendis spoke to me. අර Dr. Lalit Mendis කිව්ව එක මම ප්‍රැක්ටිස් කරන්න ඕන. මම ටිකක් මෙයා ගැන ශෝක වෙනවා. At least you will watch over your pressure. And it has a spin-off effect on your boss, on your spouse, on your son. ඉතින් ඔබගේ පුරුෂයා වේවා ඔබගේ දරුවා වේවා එයා වැඩි කරගෙන දරබ්බර වෙනකොට මේ කාලේ තරුණයෝ එහෙමනේ ඒගොල්ලෝ ඩිජිටල් ගාලා ඩිජිටයිස් වෙලා හරිම රුත්ලස් ඒගොල්ලෝ ඉන්නේ ෆ්ලයිට් මෝඩ් එකේ හැමතිස්සම අධිගාමික වෙලා ගහ ගන්නවා වගේ තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඉතින් එහෙම වෙලාවක ඔබ මේ good shepherd ගේ principle එක ගත්තොත් යහපත් එඬේරගේ principle එක ඒ කියන්නේ කුරුසිය වනාහි අනිත්‍යයේ ඇනුම් බැනුම් කස පහරවල් අවමාන ලැජ්ජාව නින්දාව එයා ඔක්කොම දරාගත්තා without protest. දැනගෙන ඒක ජය ගන්න යාට පුළුවන් කියලා. ඒක තමයි කුරුසියේ මූලධර්මය. That's the exchange of the cross. ඒ වෙන කෙනෙකුගේ නපුර බාර අරගෙන යහපත සඳහා ක්‍රියා කිරීමේ බලය තමයි blessed are they that mourn. මේ ශෝක වන්නෝ ආශිර්වාද ලද්දෝ යහපත කිරීමට බලය ලබන්නෝ. We need to try this. හතරවෙනි එක ඍජු ගුණාන්විත ඇත්තෝ ආශිර්වාද ලද්දෝ
ඔහු නිතරම තෘප්තියට පැමිණෙන්න. ඒ කියන්නේ කෙලින් ඉරේ වැඩ කරන්න පුළුවන් කට්ටියක් රටකට අවශ්‍යයි. ඒගොල්ලෝ උගන්වනවා හැමෝටම කෙලින් ඉරේ ගියොත් හැමෝටම තෘප්තියක් එයි. දැන් බලන්න පාරේ යන හැටි අරෙන් කපනවා මෙහෙන් කපනවා. මොන ලොකු ආందోලනයක් තිබුණාද මේ ලේන්ස් හදාගන්න නේද? ඉතින් අපි කිව්වොත් ඍජු ගුණාන්විත ඇත්තෝ මගේ මේ සිංහල බර වැඩිද මන් දන්නේ those who work in straight lines ඒගොල්ලෝ හොඳ සමාජයක පෙර ගමන් කරුවෝ ડોක්ටර් කෙනෙක් වේවා ලෝයර් කෙනෙක් වේවා බිස්නස්මන් කෙනෙක් වේවා ඍජු ගුණාන්විත ඇත්තෝ ඉරි ගහලා ඉරවල් වල රේස් එක දුහන ඇත්තෝ අපි ඉස්කෝලේ යන කාලේ ට්‍රැක් එක යනෝනේ දිව එහෙම පැනන ඩිස්ක්වොලිෆයි වෙනවා. So here is a nature. Blessed are they who work in straight lines. They will be satisfied. They will be fulfilled. ඒගොල්ලෝ තෘප්තියට පැමිණෙනවා. ඒගොල්ලන්ට කෘතඥ පූර්වක හදවතක් එනවා. ඒගොල්ලන්ට සරවත් ජීවිතයක් තිබෙනවා. කෙලින් ලයින්ස් වැඩි හොඳයි අද ලයින්ස් වලට වඩා. මේ ගැන මොකද කියන්නේ? මේක පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න ඔබගේ බිස්නස් එකේ කෙලින් ලයින්ස් වැඩි හොඳයි අද ලයින්ස් වලට වඩා තෘප්තියට පැමිණෙන්න ඕය. ඒක සල්ලි වලට ගන්න බෑ. ඒක quality එකක්. some may even say it's a divine quality, God quality එකක්. තෘප්තියට පැමිණීම කියන්නේ මගේ මේ කාලේ මෙච්චරක් මට ලැබුණ එකෙන් I'm satisfied. So gratitude, satisfaction, contentment will keep many diseases away from you. No migraine, no irritable bowel syndrome. Even your pressure may be in good condition. Largely reduces diabetes. Where you know pressure and diabetes works on the chronobiological tone. අපගේ ශරීරයේ උදේ 6ට වැඩේ පටන් අරගෙන හැන්දෑව 6 වෙනකොට රෙස්ට් වලට එන විදිහට තමයි අපේ ඩිසයින් එක තියෙන්නේ. අපි ඔක්කොම හෝමෝන්ස් වලට growth hormone, insulin, adrenaline, cortisol ඔක්කොම උදේ 6ට පටන් අරගෙන හිමින් උච්ච ස්ථානයකට ගිහිල්ලා හැන්දෑවේ 6 වෙනකොට හැන්දෑව 5 වෙනකොට එයා ලෑස්ති වෙන්න රෙස්ට් කරන්න. So intense exercise after 6 p.m. is counterproductive. Do you exercise in the morning? Or if you are retiring, maybe after afternoon nap in the afternoon. ඉතින් හැන්දෑවේ 6න් පස්සේ දඩි බිඩි ගාලා ජිම් එකකට ගිහිල්ලා වැඩ කිරීම ආයෙත් ඇඩ්‍රිනල් අවශ්‍යන වැඩක්. Some exercise-nators who are very slim and thin and fit in India fell dead in the gym because ඒගොල්ලෝ මේ මැරිලා වැටුණා exercise කරන ගමන්. මොකද හවස 6න් පස්සේ exercise කරන්න ගියාම intensely ඇවිදීම ප්‍රශ්නයක් නෑ. ඔබගේ සාමාන්‍ය ගානට ඇවිදීම ප්‍රශ්නයක් නෑ. sunset බලමින් ඉරු අවරට යෑම බලමින් ඒක හොඳ දෙයක්. මොලේ melatonin trigger off වෙන හොඳ දෙයක්. හැමදාම ඉරු අවරට යෑම දකින්න පුළුවන් එක හොඳ පුරුද්ද. අද මගේ ටෝක් එක ඕක ගැන නෙමෙයි. මගේ ටෝක් එක satisfaction ගැන. අර අපි කොහෙද පටන් ගත්තේ 4 වෙනි quality එක කෙලින් ඉරේ ඇවිදින්නෝ තෘප්තියට පැමිණෙන්නෝ. ඉර ඇද කර ඇවිදින්නෝ will always be in a fuss. Like the driver doing this, that and the other. ඉතින් ඉර ඇද කර ඇවිදින්නෝ හැමතිස්සෙම ඉන්නේ frustrate ගහලා. ඒගොල්ලෝ හිතනවා කෙකින් හෝ කොක්කෙන් මේක කරයි කියලා. කෙකින් හෝ කොක්කෙන් කරන්න බෑ. අර වැලි ගොව්වා අර මේ කට අරගෙන ඉන්න වැලි ගොව්වා මේ පැටලෙනවා වගේ මොකක හරි පැටලෙනවාමයි. So take care of that. පස්වෙනි quality එක ඔබගේ ජීවිතයේ ක්‍රියාකලාපයන් strategies උපක්‍රම පවිත්‍රව තබා ගන්න ආශිර්වාද ලද්දෝය ඔවුන් ගොඩ්ගෙත් උපකාරය ලබන්නෝය. ඒක තමයි පස්වෙනි quality එක. මොකද්ද පවිත්‍රව තබා ගන්නවා කියන්නේ? Your business tactics, keep it right. ඒක මිශ්‍ර කරන්න යන්න එපා. ඕක පරණ කතන්දරයක්. අපිට ලැබෙන හැමදේම යහපතෙන් එහාට තියෙන නපුර ගැන අපිට අත්හදා බලන්න හිතෙනවා. සෙක්ස් ගැනත් එහෙමයි, මුදල් ගැනත් එහෙමයි. උගස් තියනනේ උගස් වලින් මනුෂ්‍යයට හොඳ දේවල් ගන්න පුළුවන්, මොළසස් හදන්නත් පුළුවන්. හැමතිස්සෙම මනුෂ්‍ය උත්සාහ කරනවා හොඳ සීමාවෙන් එහා තිබෙන නපුර අත්හදා බලන්න. ඩිජිටල් උත් එහෙමයි, IT උත් එහෙමයි, නියුක්ලියර් පවර් උත් එහෙමයි. හොඳ සීමාවෙන් එහා තිබෙන නපුර අත්හදා බැලීම, that I call it mixing up things. ඉතින් ඒ හොඳ හා නපුර මිශ්‍ර කරලා අපි excuses දෙනවා. ලෝකෙ හැටි හිමයි. හැබැයි ඔබ පොඩි උත්සාහ ගත්තොත් මේ ආකල්පේ මොකද ආකල්පේ?
හොඳින් එහාට තියෙන නපුර මිශ්‍ර කරන්න යන්න එපා. හොඳින් එහාට තියෙන නපුර මිශ්‍ර නොකරන්න ආශිර්වාද ලද්දෝය, because they will see God help every time. ඔවුන්ට Godගේ help එකක් පේන්න පටන් ගන්නවා. අපි පහක් කියවනේ. එතකොට 6 වෙනි එක හැටියට කියන්න තිබෙන්නේ those who are merciful. මේ දයාවන්තයෝ ආශිර්වාද ලද්දෝය. ඔව්හු දයාව ලබන්නේ. So always on in life there are broken people, hurt people. If you become a mercy dealer, you will get a return of mercy. ඒ කරුණාවේ ආපහු return එකකුත් ලැබෙනවා. ඒ කියන්නේ ඕනෑම අවස්ථාවක ඔබට පුළුවන් තක කරන්න හෝ කරුණාවේ පැත්තට යන්න. ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. 7 වෙනි එක, blessed are the peacemakers, for they shall be called God's children. සමාදානය කරන්න ආශිර්වාද ලද්දෝය. ඔව්හු Godගේ දරුවෝයි ලබන්නේ. කවුද සමාදානය කරනවා කියන්නේ? රටේ හැමතිස්සම ජන සමාජයේ තිබෙනවා gaps. මේ gap කියන්නේ මේ ඉරෙන් කියන්නේ මේ පැත්තේ ඉන්න අය දෙමළ අයගෙම මේ පැත්තේ ඉන්න අය සිංහල අය. එහෙම නැත්නම් මේ පැත්තේ ඉන්න අය වෙල්ලාල අය, මේ පැත්තේ ඉන්න අය හරිජන අය. ඒ හින්දු උසස් කුලය. දන්නවනේ ඒක හරිම තදයි. සිංහලෙත් තියෙනවා කුල. ඉතින් ඒ යම් කිසි මතයක මේ පැත්තේ ඉන්න අය සහ අර පැත්තේ ඉන්න අය, ඒ දෙක අතර අපිට අවශ්‍යයි මදහත් කරුවෝ සමාදානය කරන්න. Now we know, අපි දන්නවා peacemakers, messenger gets shot in peacemaking. ඉතින් අපි දන්නවා සමාදානය කරන්න ගියාම දෙපැත්තෙන්ම ගුටි කන්නත් වෙනවා. සමාදානය කරන්නාට මිලයක් තිබේ. ඒක ටිකක් ප්‍රශ්නයක්. සමාදානය කරන්නාට මිලයක් තිබේ. ෆාමකොලොජි ලෝකෙත් ඕක තිබෙනවා. අපි නිතර කියන්න ගියොත් ඇස්ප්‍රින් වගේ ඩ්‍රග්ස් වල කිසිම වරදක් නැහැ. පිරොක්සිකෑම් ටෙරිබල් කියලා. ඒකේ මිලයක් තිබෙනවා. ඒකේ ඉතින් රිටර්න් එකකුත් එනවා. ඉතින් ඔබ තීරණය කර, you must choose your fight. ඔබ තීරණය කරන්න ඕන කුමක් වෙනුවෙන්ද ඔබ ඒකාන්තයෙන්ම පෙනී සිටින්නේ, අත්නෑර පෙනී සිටින්නේ. ඒ ගැන ඔබ ස්කිල්ෆුල් වෙන්න ඕන. ඉතින් ඔය Facebook එකේ සෝෂල් මීඩියා වල හැම ෆයිට් එකම කරන්න යන්න එපා. අපි දන්නේ නැහැ. අපේ නිපුණත්වයේ තියෙන දෙයකට ශක්තිය ඉතුරු කරගන්න අවශ්‍යයි. මේක ජීවිතේ මූල ධර්මයක් කරගන්න. And you must give your strength to make peace and reconciliation. ඔබ හැමතිස්සෙම බලන් ඉන්න ඕන මම කෙසේ හෝ මේ ප්‍රශ්නේදී සමාදානය කරනවා, විරසකය තුනී කරනවා. ඒක පවුලේ අරගලයක් වෙන්න පුළුවන්, තාත්තෙක් රණ්ඩු කරන පුතෙක් වෙන්න පුළුවන්, බොස් එක් රණ්ඩු කරන කලීග් කෙනෙක් වෙන්න පුළුවන්. You decide that you are going to work for peace. මොකද ලෝකේ ගිනි අවුලවන්න අය ඕන තරම් ඉන්නවනේ නේ. දැන් කොවිඩ් ආයත ආවා කිව්ව එකටත් දන්නේ නැති දේවල් වලත් ගිනි අවුලන්න අය ගොඩාක් ඉන්නවා. ඔබ තීරණයක් ගන්න, I make peace. මම සමාදානය කරන බ්‍රිගේඩ් එකේ එක්කෙනෙක්. ඒකත් යුද්ධයක්. සමාදානය කරන බ්‍රිගේඩ් එකේ එක්කෙනෙක්. It's a choice in words, moods, thoughts, deductions, prejudice, prejudice. අපේ සිතුවිලි වලින් අපි ගන්න තීරණ, අනිත් අය ගැන අපි කරන විවේචන, අනිත් අය ගැන අපි කරන විනිශ්චයන්, ඕන් නැති තැන කාරණා ඔක්කොම දන්නේ නැතිව, ඔක්කොම දන්නේ කෙනා ඉන්නේ ඒ God විතරයි. ඉතින් අපි ඔක්කොම දන්නේ නැතුව අනිත් අය ගැන ඉක්මනින් තීරණය කරනවා. අපේ නැන්දම ගැන උනත් ඉක්මනින් තීරණය කරනවා. So seventh quality is very essential for Sri Lanka. Between different factions make peace. ඉතින් අපි එක කොටස් වලට බෙදුණු රටක අපිට glue අවශ්‍යයි. ඒ කැලිටි එක එකව කරලා සමාදානය කතා කරන්න. And then the worst person may also be deserving of peace. මම ඉතුරු කරන අවසාන වශයෙන් මනුතාපය මේ පරම්පරාව දන්නවත් දන්නේ. ඒක සිංහල පරිවර්තනයේ ලේ මිශ්‍රාබ්ලේ. සිංහල පොතේ ඒ පුද්ගලයාගේ නම ජනවර්ජන IMR ඊරිගොල්ල මැතිතුමා තමයි ඒක පරිවර්තනය කළේ. අපේ ඉස්කෝලේ O level, මගේ ඉස්කෝලේ සෙන්ට් තෝමස් කොලෙජ්, O level මවුන්ට් ලෙබිනියම් වල O level පන්තියේ සිංහල වලට අපි මනුතාපය කරා. ඒක ෆ්‍රෙන්ච් ඔරිජිනල් එක, වික්ටර් හියුගෝ ෆ්‍රෙන්ච් ඔරිජිනල් එක ලේ මිසරබල්, ද මිසරබල්. ඒක ප්‍රධාන චරිතය ජනවර්ජන. එයා ගැලි වහලෙක් ලෙස පිට වෙනවා. ඒකයි පළවෙනි පරිච්ඡේදය. ගැලි වහල කියන්නේ ඒ කාලේ නැව්වල
යට තට්ටුවේ හබල් ගාපු එක්කෙනා. ඒගොල්ලන්ව නැවටම මාංචු දාලා තියෙන්නේ. නැව ගිලුනොත් ඒගොල්ලෝ ගිලෙනවා. මොකද ඒගොල්ලෝ එවැනි වරදකට දන්වන් ලැබුවා අය. ඉතින් අවුරුදු ගණනකට පස්සේ 20කට විතර පස්සේ එයා හිරේ නිදහස් වෙලා ආවේ. එයාගේ ගමේ කවුරුත් එයාව අඳුනන්නෙත් නැහැ. අඳුනපු අයව තියාගන්න කැමතිත් නැහැ. අන්තිමේ රෑ එළියක් දැකලා එයා ගියා. ඒකේ හිටියේ නගර බිෂොප්තුමා. එයා ගිහිල්ලා දොරට තට්ටු කරා දැඩි හඬකින්. බිෂොප්තුමා දොර ඇරියා. මම කිව්වා තාමසේ මට දෙනවද ඉන්න අද රැට. බිෂොප්තුමා කිව්වා මම කැමති එන්න කියලා. හරි හොඳ කාමරයක් දීලා ලස්සන නාන කාමරයක් දීලා ඇඳුම් දීලා බිෂොප්තුමා මෙයාට තුවාල දීලා කැම මේස ලෑස්ති කළා. මෙයා නිදාගත්තා. මගේ හිතට මේක හරියට දැනුණා. මම වගේ මිනිහෙක්ට මෙයා අනුකම්පා කරා නේද කියලා. උදේ නැගිට්ටම පාන්දරින් නැගිට්ට ගැලී බහලුන්ගේ පුරුද්ද එයා දැක්කා හැම තැනම මේ බොහොම පිළිවෙලට තියලා තිබුණා. එයා දැක්කා අර බිෂප්තුමාගේ අල්තාරේ කැන්ඩල් ස්ටෑන්ඩ්ස්. ඒ කාලේ ලයිට් නැහැනේ. කැන්ඩල් ස්ටෑන්ඩ්ස් කියන්නේ ඉටිපන්දම් දරන පහන් රුක් වගේ රිදි පාට ඒවා වගේ. එයාට හිතුණා මේ හොරකම් කරන්න ඕන කියලා. එයාගේ හොඳ පැත්තක එපා ඔයාට උපකාර කරපු කෙනාට ඔහොම කරන්න එපා. එයාගේ අනිත් පැත්තක දැන් තමයි chance එක. ඉතින් ඒ ටික දාගෙන හොරෙන් පැනලා ගියා. පැයක් විතර යනකොට බිෂප්තුමාත් ඇහැරුණා. අමුත්තා නැහැ. බිෂප්තුමා දැක්කම මොනවද උස්සගෙන ගිහිල්ලා එයා ගැන කලමුනේ නැහැ. දොරට තට්ටු කරන ආඩ ඇහුණා. දොර අරලා බලනකොට ඒ ගමේ ඉන්ස්පෙක්ටර් ජන්තු පොතේ හැටියට මෙයා ජනවර්ධනගේ බෙල්ලෙන් අල්ලගෙන ඇවිල්ලා කිව්වා බිෂප්තුමාණෙනි මෝ ඔබගේ ගෙදර ඊයේ රෑ හිටියේ මේ ඔබගේ ගෙදර දේවල් හොරකම් කරගෙන යනකොට මෙයා මං අල්ලගෙන ආවා මම මෙයාවේ charge එකක් ලියන්න. බිෂප්තුමා කලබල වෙන්නේ නැති කිව්වා ඔව් යා ඊයේ රෑ මේ හිටියා මම හරි කැමතියි එයාට මේ මගේ කැන්ඩල් ස්ටෑන්ඩ්ස් පහන් රුක් ටික තෑගි කරන්න. ජනවර්ධනට බලන්න තැනක් නැහැ. ජන්තුත් පුදුම වුණා. ඉතින් බිෂප්තුමා කිව්වනේ එයා එතනින් යන්න ගියා. ඊළඟට සීන් එකේ ඉන්නේ ජනවර්ධන වෙන නගරයක ලොකු ප්‍රභූවරයෙක් වුණා. එයා දැන් ලොකු කර්මාන්ත ශාලාවක් කරනවා. ඒ පැත්තේ පොලිස් අධිකාරිවරයා අර ජන්තුමයි. ඉතින් මොකද වෙන්නේ? මේ මනුතාපේ කතන්දර එක්සලන්ට් බුක් මනුතාපේ අද උනත් අරගෙන කියවන්න. ඉතින් ඒ අලුත් නගරේ ජනවර්ධන ලොකු ප්‍රභූවරයෙක් හොඳට ඇඳගෙන යනවා. එයාට චරිත එකක් තියෙනවා. වෙනම මස්සෙක් ඉන්නවා. ගොඩක් අය කර්මාන්ත ශාලාවේ වැඩ කරනවා. අර පහන් රුක් විකුණලා ලැබූ සල්ලි හොඳ ආයෝජනයක් කරා. බිෂප්තුමා දක්වපු දේව කරුණාව එයාගේ ජීවිතයට ලොකු සමගියක් විරසකේ දුරු කරා. නමුත් ජන්තුට පේනවා මෙයාගේ මේ ඇඟපත බොහොම හයියයි. ජන්තුට මතකක් තියෙනවා අහබල් ගමේ හිටිය අර ජනවර්ධන කියන හොරා. මෙයාගේ මූණයි කාය ෂේප් එකයි ඒ වගේ ඒ වුණාට දැන් මෙයා දැන් හොඳ ප්‍රභූවරයෙක් ඇරිස්ටොක්‍රැට් in a new setting. ඉතින් ජන්තු ඒක හොඳ නරකට හිතන්නත් කැමති නෑ. මොකද මෙයා ලොකු ප්‍රභූවරයෙක්. දවසක් කරත්තයක් දක්වගෙන යනකොට තව නිකන් මේ බර ඇදගෙන යන කරත්තේ පෙරලිලා ඩ්‍රයිව් එකේ යට ගිහිල්ලා සතා පණ අදිනවා. සෙනග රැස් වෙලා කරන්න දෙයක් නෑ. කරත්තේ උස්ස ගන්න හරි අමාරුයි. මෙතනට එනවා අර මිස්ටර් ජනවර්ධන දැන් honorable ජනවර්ධන. එනකොට ජනවර්ධන දැක්ක ටිකකින් කවුරු හරි යටට රිංගුවේ නැත්තම් මේ මිනිහා මැරෙනවා. එතකොට ඉන්ස්පෙක්ටර් ජන්තුත් එතන ඉන්නවා. දැන් පොලිස් අධිකාරී SSP කියමුකෝ ජන්තුත් එතන ඉන්නවා. ඉතින් ජනවර්ධන දන්නවා ජන්තු එයා දිහා බලන්නේ වපර ඇහැකින්. මොකද ජන්තුට මතකයි ජනවර්ධන කියලා කෙනෙක් අහවල් නගරේ හිටියා. දැන් අපි කියමු මෙයාගේ අලුත් නම ජනජය. I forget the actual name. අපි කියමු අලුත් නම ජනජය. මේ මනුතාපේ පොතේ කතන්දරේ. මොකද ජනජය මහත්තයා කරේ උඩු මේ රෝබ් එක ලස්සන රෝබ් එක ගලවලා අර යටින් ඇඳන් ඉන්න ඒවා ඇඳගෙන දැන් ජන්තු දැක්කම එයාගේ මස්ල්ස් මෙයා රිංගුවා යටට. මේකනේ මේ මුල් ධර්මයේ මහා ඉන්දියාගේ එයා ජීවිතය පරදුවට තබා යටට රිංගුවා. දැන් ඔක්කොම ජනජය මහත්තයා මොනවා වෙයිද අපේ මහත්තයා කියලා දැන් ඔක්කොම අය බලන් ඉන්නවා. නමුත් ඊට ඉස්සෙල්ලා කවුරුත් යටට රිංගුවේ නැහැ. මෙයා රිංගලා අර පරණ මසල්ස් පාවිච්චි කළා. මොකද මසල්ස් අර ගැලී වහලා ගැලී හබල අදිනකොට මසල්ස් හැදෙනවා. ඒ මසල්ස් පාවිච්චි කළා මෙයා හිමින් කරත් ඉස්සුවා. කරත් ඉස්සනකොට ඒ මිනිස්සුව බේරගත්තා. මෙයා එළියට ආවා. ඒගොල්ලෝ අර ජැක් ගහලා මෙයාත් එළියට ආවා. කරත් බේරුණා.
ජන්තු මෙයා දිහා බැලුවා බැල්මක්. ඒ ජන්තු දැනගත්තා මේ මිස්ටර් ජනජය නෙමෙයි මේ අර තක්කඩියා. මේ අනවර්ජන ගැලී වහලා. ජන්තුගේ ඇස් සමුවේ ජනජය මහත්තයාගේ වටිනාකම අඩු වුණා. නමුත් සෙනගගේ ඇස් සමුවේ මම හිතන හැටියට ගෝඩ්ගේ ඇස් සමුවේ ජනජය මහත්තයාගේ වටිනාකම වැඩි වුණා. ඉතින් කතන්දරය යන්නේ මෙහෙමයි. ඊට ටික කාලයකට පස්සේ ගින්නක් ආවා. ඒ ගින්නට ජන්තු අහු වුණා. අධිකාරිවරයා ජනජය මහත්තයාම ගිහිලා යාගේ කාය බලය පාවිච්චි කරලා ජන්තුව බේර ගන්නවා. දන්නවනේ නව කතාව නැහැටි, but it's an excellent story of how redemption changes people. ඉතින් මගේ අන්තිම මාතෘකාව මම කිව්වේ qualities දෙක. කරුණාව දක්වන්නෝ, කරුණාව ලබන්නෝ, සමාදානය කරන්නෝ, රට වෙනස් කරනවා. These are the peacemakers, for they shall be called the children of God. ඒගොල්ලෝ ගෝඩ්ගේ දරුවෝ වගේ කට්ටියක් අපිට අවශ්‍යයි. විවාද වෙනකොට අර ඒ පැත්තට ටගව එක, මේ පැත්තට ටගව එක. නමුත් මැද ඉඳගෙන සමාදානය කරන්න හැකියාව තියෙන අවශ්‍යයි. ඉතින් අපේ ගුණාංග 7 මොනවද? සිතින් දිලින්දු අනිත් අයට උපකාර කරන්නට බලය ලබන්න. 2 මොළොක් ගුණ ඇත්තෝ අනිත් අයටත් ඉඩ හදා දෙන්න. ඔවුන්ගේ කොටස වැඩි වෙනවා. බලෙන් නෙමෙයි, කඩුවෙන් නෙමෙයි, තුවක්කුවෙන් නෙවෙයි, මොළොක් ගුණයෙන්. 3 ශෝකවන්නෝ ආශිර්වාද ලද්දෝ ඔවුන්ට help action කරන්න පුළුවන් වෙනවා. help comes for them. ඒගොල්ලෝ හදන්න බැරි අය ඔවුන් ගැන ශෝක වීමෙන්, සමාව දීමෙන් හැදෙනවා. ඊළඟට අපි මොකක්ද කිව්වේ? කෙලින් ඍජුගුණාන්විතව වැඩ කිරීමට ආසාව ඇත්තෝ රටේ සංසුන්තාවයක් ගෙන එනවා. They will know the satisfaction of God. ඒගොල්ලන්ට අර මේ දිව්‍ය තෘප්තියකුත් එනවා. ඊළඟට මොකක්ද අපි කිව්වේ? මිශ්‍රණ කරන්නෝ. ඒ කියන්නේ යහපත හා නපුර මිශ්‍රණ කරන්නෝ always will see God's help. Godගේ help එක දකිනවා. 6 වෙනි එක කිව්වේ mercy dealers, mercy ලබනවා. කරුණාව දීම කරුණාව ලබන්නෝ වෙනවා. 7 වෙනි එක තමයි මම දිගට කිව්වේ peacemakers. ඒ කියන්නේ අමාරු තැනක ඒ පැත්තට නැතුව මේ පැත්තට නැතුව අපේ රටේ තාම අවශ්‍යයිනේ. අපේ රටේ ගොඩක් conflicts තිබෙනවා. racial conflicts, economic conflicts, එක conflicts තිබෙනවා නේද? ideological conflicts. එතකොට ඒ පැත්තටත් නැතුව මේ පැත්තටත් නැතුව thermometer එකේ මැද ඉන්න පුළුවන් අය ගැන මේ 7 attitudes මම මුලින් කරා 7 altitudes. මම මුලින් කරා කඳු 7, දැන් කරා ආකල්ප 7. Thank you for listening. We'll meet again on another time with a little talk.